තුන් පංචශීලයේ ආවර්ජනය කර ගැනීමට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิඅපි මුලින්ම තුනුරුවන් වන්දනා කරමු. අනතුරුව ගිලන්පස බුද්ධ පූජාවන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ජීවමාන බුදුගුණ සමුදායට පූජා කරගනිමු. එයින් ජනිත වන්නා වූ පිණින් අපිට ධර්මාවබෝධය නිවනින් සැනසීමම වේවා අදහස් කරගෙන මා සමගම ගාථා කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං शारीरिक धातु महाबोधिं बुद्ध रूपं सकलं सदा घनसारपदित्तेन दीपेन तमदंसिना तिलोकदीपं सम्बुद्धं पूजयामि तमोनुदम् वन्नगन्ध गुणोपेतं एतं कुसुम सन्ततिं पूजयामि मुनिन्दस्य सिरीपाद सरोरुहे पूजेमि बुद्धं कुसुमेन नेन पुण्येन मे तेन च होतु मोक्षम् उद्धं मिलायाति यथा इदं मे कायो तथा याति विनाशभावम् अधिवासेतु नो भन्ते पानीयम् उपनामितम् अनुकम्पम् उपादाय अतिगन्हातु मुत्तम अधिवासेतु नो भन्ते किलान पच्चयं इमं अनुकम्पम् उपादाय अतिगन्हातु मुत्तम इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो होतु याव निब्बानपत्तिया इदं मे पुण्यं आसवभ्यावं होतु सब्ब दुःखापमुञ्चतु ඉන්නතුනි අද සිකුරාදා සවස භාවනාවට අපි යොදාගනිමු යෝගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය කියන මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ පාඨය. පාඨය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න ලැබුණු යම්කිසි ධර්ම වාක්‍යයක්. විනය පිටකේ තියෙනවා කුච්චි විකාර වත්තු කියලා පුංචි සිදුවීමක් කතාවක්. කුච්චි විකාර කියලා කියන්නේ මේ බඩේ රෝගයක් තිබිලා ඇතිවෙච්ච අසනීපතාවයක් නිසා අවස්ථාවයටපත් වෙච්ච හාමුදුරු නමක් ගැන තියෙන කතාව. එතකොට භික්ෂුන් වහන්සේලා මේ එක්ව වාසය කරන ආරාමික ජීවිතයකට හුරු වෙලා තියෙන කාලේ මේ අසනීප වෙච්ච හාමුදුරුවෝ ගැන වෙන කිසිම හාමුදුරු කෙනෙක් හොයන්න බලන්න ගියේ නෑ. එහෙම වුණාම අපිට නිකන් අර සමාජයේ වචනයක් තියෙනවා කුහකකම කියලා. කුහකකම අනිත් අය ගැන හොයන්නේ නැතිකම. එහෙම හිතෙනවා. මේම වෙලා තියෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආරාමය තුල නිකන් ඇවිත්තා චාරිකාවක ගියා. ඒ වෙලාවේ මේ ලෙඩ වෙච්ච තමන්ගේ අසුචි වලම වැතිරලා හිටිය බොහොම අසනීපෙන් හිටිය හාමුදුරුවෝ දැක්කා. දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කළා මේ කුමන වෙසනයක්ද මේ
මේ ඇත්තට උදව් අවශ්‍යයි. මේ භික්ෂුවට උදව් අවශ්‍යයි. කවුරුවත් ඇයි උදව් කරන්නේ නැත්තේ? එතකොට බුදුහාමුදුරුවෝ තීරණය කරනවා ආනන්ද හාමුදුරුවෝ කතා කරගෙන ඒ හාමුදුරුවෝ උස්සගෙන ඇවිල්ලා තැම්පත් කරවලා වතුර රත් කරලා ඕදලා ඒ හාමුදුරුවෝ පිරිසිදු කරලා අසනීපය සනීප වෙන විදියට ඒ හාමුදුරුවන්ගේ ඇඟ සහනයටපත් කරා. ඇඟ සිහිල් කරලා සහනයටපත් කරා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔක්කොම වික්ෂුන් වහන්සේලාට මේ වෙලාවේ ඇයි මේ උදව් කරේ නැත්තේ? එහෙම අහුවාම පිළිතුරු විදියට ලැබුණේ ස්වාමීනි උදව් කරන්නේ නැති හේතුව තමයි මේ හාමුදුරුවෝ අපිට උදව් කරේ නැහැ. අපි අසනීප වෙලා ඉන්න කිසිම වෙලාවක අපිට කිසිම වතුර බින්දුවක්වත් ඇයි හොඳයි කියලාවත් මොකක්වත් හෙව්වේ නැහැ. එයා එයාගේ වැඩක් බලාගෙන හිටියා ගණන් ගන්න. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණෙනි ඔබට මවක් නැහැ, පියෙක් නැහැ, සහෝදර සහෝදරියෙක් නැහැ. ඔබ ඔබලා කෙරෙහි උපකාර කරගන්නේ නැත්නම් වෙන කවුද ඔබට උපකාර කරන්නේ? එහෙම ඇහුවා. එහෙම අහලා බුදුරජාණන් වහන්සේ අර විශේෂ ප්‍රකාශය කළා යෝ ගිලානං උපට්ඨේය යම් කෙනෙක් ගෙලනුන්ට උපස්ථාන කරනවා නම් සෝ මං උපට්ඨේය ඒ කෙනා මට උපස්ථාන කරනවා කියලා ප්‍රකාශය කළා. මේක ප්‍රබල ප්‍රකාශයක්. මේ ගැන අටුවාවේ තොරතුරු හොයලා බලුවහම මෙතන සෝ යම් කෙනෙක් මං උපට්ඨේය මට උපස්ථාන කරනවා කියන එක යෝ මං උපට්ඨේය සෝ ගිලානං උපට්ඨේය කියලා තමයි මේ වාක්‍යය සඳහන් වෙන්නේ. එතකොට යෝ මං උපට්ඨේය කියලා කියන්නේ යම් කෙනෙක් මට සලකනවා නම් ඒ කෙනා ගිලානං උපට්ඨේය. ගිලනුන්ට උපස්ථාන කරනවා කියලා තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. අන්න ඒ ප්‍රකාශය තුල යම් කෙනෙක් මට උපස්ථාන කරනවා නම් කියන එක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා නම් අන්න ඒ කෙනා ගෙලනුන්ට උපස්ථාන කරනවා කියන සංකල්පය අනුවයි මේක තේරුම් ගන්න. ඒ කියන්නේ බුද්ධ උපස්ථානයක් කියලා සමකරන්න අවශ්‍ය නැහැ. යම් කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ධර්මය තේරුම් අරගෙන මේ ශරීරවල ලෙඩ වෙනවා, මේ ශරීරවල කුණු වෙනවා, මේ ශරීරවල වල මාන්නයෙන් එක එක උපාදි හින්දා එක එක මට්ටම් හින්දා ජේෂ්ඨත්වයේ කනිෂ්ඨත්වයේ හින්දා තරහකම් හින්දා මෙහෙම වෙන් කරගන්නේ නැතුව කවුරු හරි අසරණ වෙලා ලෙඩෙක් වෙලා ඉන්නවනම් ඒ ලෙඩට උපස්ථාන කරන එක බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිපැදීමක් කියලා තමයි මේක අපි තේරුම් ගන්න. යෝ මං උපට්ඨේය යම් කෙනෙක් මට උපස්ථාන කරන කෙනෙක් නම් මගේ ධර්මය අනුගමනය කරන කෙනෙක් නම් සෝ ගිලානං උපට්ඨේය. ඔහු ගෙලන උපස්ථාන කරන කෙනෙක් බවට පත් වෙනවා. කලින් කිව්වේ යෝ ගිලානං උපට්ඨේය සෝ මං උපට්ඨේය කියලා. එහෙම තමයි ප්‍රසිද්ධියේ කවුරුත් මේක දන්නේ. ඒ වුණාට ඒක සඳහන් වෙන්නේ යෝ මං උපට්ඨේය සෝ ගිලානං උපට්ඨේය. දැන් බලන්න යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලායි බුදුහාමුදුරුවෝ තවත් වතාවක් දේශනා කළා. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ මාව දකින කෙනෙක්. මගේ සීලය, සමාධිය, ඒන් පිරුණු ප්‍රඥාව දකින කෙනෙක්. ඒ දකින්නේ මම ගමන අනුගමනය කරපු ඒ සුගත වෙච්ච මාර්ගය. හොඳින් ගමන් කරපු සුගත කියන්නේ හොඳින් ගමන් නැති කියන එක. ඒ ගමන් කරලා අවසන් කරපු මාර්ගය. එය දකින කෙනෙක්. ධර්මය බුදුන් දෙකම දැක ගන්න. ඒ නිසා මේ දහම් වාක්‍ය අපි තේරුම් ගනිද්දී අපි එකපාරටම කලබල වෙලා කල්පනාවෙන් තොරව තේරුම් ගන්න හොඳයි. මේ ගිලනුන් උපස්ථාන කිරීම කියන එක වික්ෂුන් වහන්සේලා හැම වෙලෙම කරන දෙයක්. වික්ෂුන් වහන්සේලා සමහරලාට රෝහල් සේවයට ආබාධිත අයට උදව් කරනවා. වැඩිහිටි වික්ෂුන් වහන්සේලාව රැක බලනවා. ඉතින් මේ වගේ නොයෙකුත් විදියට කෙරෙන උපස්ථාන මේ තැන්වල තමයි අර බුදුහාමුදුරුවන්ට කරන බුදුහාමුදුරුවන්ගේ
බුදුහාමුදුරුවෝගේ ධර්මයේ පිළිපදින කෙනෙක් බවට පත් වෙන්නේ. කෙනෙක්ගේ කැත දෙයක් කැතයි කියලා හිතන්නේ නැතුව ඒ කෙනාට රාගයක් නැතුව ඒ කෙනාට තරහක් නැතුව කරන්න පුළුවන් සත්කාර ටික කරන කෙනා ඇත්තටම හොඳ හෙදකමක් කරන කෙනෙක්. ඒ හෙදකමෙන් ලෙඩේ සනීප වෙනවා. හෙදකමටත් ශක්තියක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ක්‍රිස්තියානි ධර්මය අධ්‍යයනය කරලා තියෙන කෙනෙක්ට ටිකක් අහලා ඇති කිං ජෝර්ජ් බයිබල් කියලා තියෙනවා. ඒකේ එක තැනක තියෙනවා when I was in prison you came to see me. එතකොට මම සිරගත වෙලා ඉඳි මේ ජේසුස් වහන්සේ කියන්නේ මම සිරගත වෙලා ඉඳි ඔගොල්ලෝ ඇවිල්ලා මාව බැලුවා. When I was sick you looked after me. මම ලෙඩ වෙලා ඉඳි මාව බලාගත්තා. එතකොට righteous brethren ඒගොල්ලෝ අහවි when did we come to see you in prison? When were you sick? කවද්ද ඔබ රෝහලේ ඉන්නවද දැක්කේ? කවද්ද ඔබ බන්ධනාගාරේ ඉන්නවද දැක්කේ? එතකොට ජේසුස් වහන්සේ කියයි whatever you did to the least brethren of mine you did it for me. මේ තත්ත්වවලට පත් වෙලා ඉන්න අය වෙනුවෙන් ඔබ ඒ තත්ත්වවල ඉන්න අය වෙනුවෙන් ඔබ යමක් කළාද? අන්න එතන ඒ කලේ මම වෙනුවෙන්. ඔබ ඉරකාරයෙක් බලන්න ගියා නම් ලෙඩෙක් බලන්න ගියා නම් ඒ කරපු තැන මම හිටියා. අර පොළොව කොටන තැන පාර කනින තැන දෙවියෝ වැඩ ඉන්නේ කියන්නේ ඒ තැන්වල තමයි දෙවියන් ඇත්තටම ඉන්නේ. ඒ තැන්වලට ගිහිල්ලා තේ ටිකක් දෙන එක, ඒ මිනිස්සෙක්ට පළතුරු ටිකක් දෙන එක, පිරිත් නූලක් ගැට ගන්න එක, ඒ හැම තැනම අපිට හම්බෙන්නේ දිව්‍යත්වයේ තියෙන හදවත්. ඒ නිසා අපේ ජීවිතයේහි අපි මේ කැනඩාවට ඇවිල්ලා ගත කරන ජීවිතය තුළ ඔයත්ොත් එකතු කරගෙන අපි නොයෙකුත් පින්කම් කරනවා. ඒ තැන්වල තමයි අපිට අර දිව්‍යත්වයේ කියන එක අත්විඳින්න පුළුවන්. දේව හදවත. අනේ මේ කෙනා දෙවි කෙනෙක් කියලා හිතෙන තැනට අපි අපේ හදවත් පරිවර්තනය කරගන්නේ ඒ විදිහට. අන්න එහෙම කෙනෙක්ට බුදුහාමුදුරුවෝ සමීප වෙන්නේ එහෙම කෙනා ධර්මයට සමීප වෙන නිසා. ඉතින් අද අපි මේ සාකච්ඡාවටම සම්බන්ධ කරගනිමු මංගල අත්ථ දීපණී කියලා. මේ අම්මල තාත්තට බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන අම්මල තාත්තල වෙනුවෙන් ඕනතරම් උපස්ථාන කරන්න භික්ෂුවට අයිතියක් තියෙනවා කියලා. හැබැයි අපිට අතින් අල්ලන්න එහෙම අවසරයක් නැහැ. එක උදාහරණයක් දෙනවා මංගලත්ථ දීපණී කියලා කියන්නේ මේ මංගල සූත්‍රයට ලියවිච්ච අටුවා. මේක පසු කාලීන ග්‍රන්ථයක් වුණාට ඒ පසු කාලීන ග්‍රන්ථයක් වුණාට එහි තියෙනවා මෙහිම සිදුවීමක් විස්තර කරලා. ඒ තමයි අම්මා ගඟක ගහගෙන යනවලු. එතකොට අපි ඉස්සෙල්ලා මේ පැවිදි වෙලා ඉන්න පුතා කරන්නේ කෝටුවක් දානවා අම්මව බේරගන්න. ඒත් අම්මා බේරගන්න බැරි වුණොත් සිවුර දානවා ගඟට බේරගන්න. මෙතන තියෙන්නේ මේ අල්ලන්නේ නැති අපිට ගිහිල්ලා එකපාරට පැනලා අල්ලගන්න නෙමෙයි කියන්නේ. හැබැයි අපි බේරගන්නම වෙන ක්‍රමයක් නැති තැන අපි ගඟට පනිනවා. පැන්නට පස්සේ අම්මා අපේ ඇඟේ එල්ලෙනවා. ඒ වෙලාවේ අපිට කියන්න බෑ. අම්මේ එහෙම නැත්තම් මහලු ස්ත්‍රිය එහෙම නැත්තම් මැහැල්ල මෙහෙම වචන කියලා අයින් වෙන්න කියලා කියන්න බෑ. මොකද එතන අම්මා කියන ඇලීමෙන් නෙමෙයි. නමුත් කෙනෙක්ව බේර ගන්නවා කියන චේතනාවෙන් අපි ඒ අම්මව බේර ගන්න නිසා. මෙතන මේ කියවෙන්නේ අපි කෙනෙක්ගේ ප්‍රාණය රැක ගන්න. කෙනෙක්ගේ ප්‍රාණය රැක ගන්න කියන චේතනාව තුළ අපිට ඇත්තටම ඇලීමක්වත් ගැටීමක්වත්
අත්විඳින්න බෑ. මේ වගේ සියුම්ව තමයි අපිට ධර්මය අපිට දැක ගන්නට බුදුහාමුදුරුවෝ මඟ විවර කළේ තියෙන්නේ. මේ ධර්මය තථාගතප්ප වේදිතෝ ධම්ම විනය. තථාගතයන් වහන්සේ විසින් මනමින් දේශනා කරන්නට දුණු ධර්මයක් විනය. දිවටෝ විරෝචති. මෙහෙම විවෘත කර කර බලද්දි බැබලෙනවා. නොපටිච්චං. වැහිලා තියෙද්දි බැබලෙන්නේ නැහැ. ඉතින් මේ විවෘත කර කර බලන්න තමයි අපිට ප්‍රඥාව දීලා තියෙන්නේ. අපි මනුෂ්‍ය ප්‍රඥාවෙන් ඉපදිලා තියෙන්නේ. ඒක හරියම වාසනාවන්ත දෙයක්. එහෙමනම් පින්තුනි අපි අද භාවනාවේදී අපි කල්පනා කර කර මේ ධර්මයේ විවරණය කරන්නේ ධම්මානුපස්සනාවේ යෙදෙමු. ධම්මානුපස්සනාවෙන් දෙන්න අපිට සමාහිත සිතක් අවශ්‍යයි. මුලදී අපි සිත සමාහිත කරගෙන ඒන් අනතුරුව ධම්මානුපස්සනාවේ මෙහිවලා කෙරෙන භාවනාවට සම්බන්ධ වෙමු. ඔබ සෑම දෙනෙක්ටම ධර්ම අවබෝධයම වේවායි ආශිර්වාද කරමින් මම නම් භාවනාව සූදානම්. කය සැහැල්ලුවෙන් මනාව පවත්වා ගනිමින් උරහිස් සැහැල්ලු භාවයට පත් කරගන්න. බෙල්ලත් කොඳුනාරටියක් ඍජු රේඛාවක සැහැල්ලුවෙන් පවත්වා ගන්න. ඕනාවට වැඩිය ලිහිල් කරන්නේ නැතිව ඕනෑමට වැඩිය තද ස්වභාවයකින් පවත්වා ගන්න නැතුව ඇස් පියාගන්න. අත් දෙක සැහැල්ලුවෙන් වම් අත්ල උඩ දකුණු අත්ල තිබෙන ආකාරයෙන් පවත්වා ගන්න. හැකිතරම් ශරීරයේ එකතු වෙච්ච ඉරියව්වකට, ඒ කියන්නේ එරමණිය ගුතාගත්තා වගේ එකතු වෙච්ච ඉරියව්වකට පත් වෙන්න. ඉසිරිච්ච ඉරියව්වකින් ඉන්නකොට අපිට මේ කය සමාහිත වීම එච්චර දින්දින්න බැරි වෙනවා. හැකිතරමින් අර්ධ හෝ වර්ග පරයන්කයක පහසුවෙන් තැන්පත් වෙනවා. උරහිසේ සිට බාහු සැහැල්ලු භාවයෙන් පපුව සැහැල්ලුවෙන් කුස ප්‍රදේශය සැහැල්ලුවෙන් දනිස් දක්වාම අපි ඉඳගෙන ඉන්න මේ අස්ථි පද්ධතිය සැහැල්ලු භාවයට පත් කරගෙන දනිස් වලින් පහළ විලුඹ දක්වා එතනින් පහළ කකුලේ ඇඟිලි වලින් ඒ දක්වාම ඔබට එහෙමෙහි කරලා හකුලවල දිග හැරලා සැහැල්ලු භාවයට පත් කරගන්න. දීර්ඝ හුස්මක් ගන්නකදී දීර්ඝ හුස්මක් විදියට සිහියෙන්ම හුස්ම ගන්න. සිහියෙන්ම හුස්ම හෙලන්න. ස්වභාව ධර්මයට අයිති දේවල් මගේ කරගන්න නැතුව තියෙන්න අරින්න. පාලනය කරන්න නැතුව පවතින්න දෙන්න. හුස්මත් ඒ වගේ. හැබැයි හුස්ම විශේෂත්වයක් තියෙනවා. මේ දැන් ක්‍රියාත්මක වෙන අත්දැකීමක් නිසා.
නාස්පුඩු අතරින් හුස්ම රැල්ල ඇතුළට ගමන් කිරීමත් ගමන් කරලා නතර වීමත් ආයෙත් පහළට ඇදී යාමත් මේ හැම අත්දැකීමක්ම හොඳින් නිරීක්ෂණය කරන්න. සිත සමාහිත වේවා කියන අවබෝධයෙන්, විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්. ඔබේ ගිලන්ව තියෙන සිත් නිවෙන්නට, ධර්මයට සමීප වෙන්න අපිට දැන් මේ අවස්ථාව උදා වෙලා. දීර්ඝ හුස්මක් සැහැල්ලු වෙනවා. ඇස් දෙක විවේකයෙන්, කන් දෙක විවේකයෙන්, නාසය විවේකයෙන්, දිව විවේකයෙන්, ශරීරය විවේකයෙන්, මනස විවේකයෙන්. මේ සියලුම අරමුණු වෙන ద్వාරයන් විවේක ගන්න නිසා මොළයේ ඇතුළේ ස්නායු පද්ධතිය සැහැල්ලුවෙන් පවතිනවා. බරක් දැනෙන හැම වෙලාවකම දිනින් තියෙන්නේ මේ මොහොතේ පවතින හුස්ම රැල්ලේම හිත පවත්වා ගන්න. කාමච්ඡන්දයෙන් තොර සිත, කාමච්ඡන්දයෙන් තොර වෙච්ච ධර්මතාවය ඇති වුණේ කොහොමද? මේ සිහියටපත් වුණු ප්‍රතිපත්තිය පුහුණුව නිසා. එහෙමනම්
ධම්මානුපස්සනාව ආරම්භ කරමු. කාමයට තියෙන ඇල්ම මේ ධර්මතාවයෙන් තොර සිතක්. තොර අත්දැකීමක්. තරහවෙන් තොර අත්දැකීමක්. මේ වෙලාවේ මේ ධර්මතාව තුල පෙනෙනවා. නින්ද කියන ධර්මතාවයෙන් නීවරණ ධර්මයේ තොරයි. නොසන්සුන්කම කියන ධර්මයේ තොරයි. සැකම ස්වභාවයෙන් තොරයි. කාමච්ඡන්ද ධර්මය, ව්‍යාපාද නීවරණ ධර්මය, තීන මිද්ද නීවරණ ධර්මය, උද්ධච්ච කුක්කුච්ච නීවරණ ධර්මය, විචිකිච්ඡා නීවරණ ධර්මය කියන මේ ධර්මතා තමයි අපි ඇති වෙන හැටි නැති වෙන හැටි ආයතින් අනුපාදෝ හෝති. නැවත හට නොගන්න නම් අපි මේ පුහුණුව තමයි කරගෙන යන්න ඕනේ කියලා අපිට තේන්න ගන්නවා. බලන්න ධර්මානුපස්සනාවේ තියෙන බල. අපි තුල ශ්‍රද්ධාව ඇති වෙනවා, විශ්වාසය ඇති වෙනවා, ධීරය වැඩි වෙනවා, සිහිය වැඩි වෙනවා, සමාධිය වැඩි වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. අනේ මේ කාමච්ඡන්දාදී නිවනට බාධා වෙන ධර්මතා නැවත හට නොගනීවා කියන සිත ඇති. මෙසේ ශක්තිමත් වූ සිතින් ආයතන 6 දකින්න. ඇස කිසිම රූපයක් අරමුණු කරන්නේ බාහිරින්, එම නිසා චක්කු විඤ්ඤාණ පහළවන්නේ නැහැ. මොනතරම් සැහැල්ලු ධර්මතාවයක්ද විඳින්නේ. කොයි වෙලේ පහළ වෙච්ච චක්කු විඤ්ඤාණ දැන් ඇස් දෙක පියාගෙන ඉන්න නිසා ඇහි කාචයට කිසිම දෙයක් අරමුණු වෙලා නැහැ. ආයතනවල විවේකය ඇති වෙනවා. ඇස කියන ආධ්‍යාත්මික ආයතනය, රූපය කියන බාහිර ආයතනය, මේ ධර්මතා දෙකම අපිට පේනවා. මේ ධර්මතා දෙක මුණ ගැස්සන්නේ අපි සවිඥානික වුණොතින්, කොන්ෂස් වුණොතින්. චක්කු විඥානය හටගත්තද ඒ තින්නම් සංගතියේ තුනේ එකතුවෙන් තමයි ස්පස්සෝ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. එතකොට තමයි අත්දැකීමක් පහළ වෙන්නේ. අන්න ධර්මතා හේතුඵල අනුව අපිට පේන්න ගන්නවා. ඒ ස්පර්ශයෙන් තමයි දුක හටගන්න විඳීමක් ඇති වෙන්නේ. හැබැයි තෘෂ්ණාවෙන් තොර ස්පර්ශයක් නම් තෘෂ්ණාව නිරුද්ධ වෙලා යන තත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. අන්න තෘෂ්ණාවෙන් තොර වීම අපිට පේන්න ගන්නවා හේතුඵල අනුව. තෘෂ්ණා හේතු නැති වුණාම අපේ ස්පර්ශය තුළ නිදීමක් සිද්ධ වෙනවා. දුකෙන් නිදීමක් සිද්ධ වෙනවා. මේ දහම් දකින්න බුදු කෙනෙක් දැක්කේ මොනවද කියලා බුදුහාමුදුරුවෝ අපිට පේන්න ගන්නවා. යමෙක් ධර්මයේ දකිනවද බුදුන්මයි දකින්නේ. බුදුන් වහන්සේ දෙසූ සමාධිය ප්‍රඥාව ප්‍රබල වෙලා අපිට පරිණත දහම් අවබෝධයක්, මුහුකුරාගේ දහම් අවබෝධයක් වැඩි. කන කියන ආධ්‍යාත්මික ආයතනයට අවධානය යොමු කරන්න. කනට ශබ්ද ඇහුනට අපි අරමුණු කරගන්නේ නෑ. ඒ නිසා ශබ්ද විඥාන, ශ්‍රෝත විඥාන හට ගැනීමක් වෙන්නේ නැහැ.
ඒ ඔස්සේ සිතිවිලි පහළ වීමක් ස්පර්ශයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව අපි ඒනුත් නිදහස්. අන්න ධර්මතා හේතු හටගන්න නැති තැනටපත් වෙන හැටි. සමුදය කියන්නේ හට ගැනීම. ඒ වගේම ඒ සමුදය නොවෙන්නට නම් ඒ තුල තෘෂ්ණාව නිරුද්ධ වීම අපිට පෙනී තියෙනවා. නාසය කියන ඉන්ද්‍රිය ගත්තහම සුවඳක් මොනවත් ආග්‍රහණය නොකර උපේක්ෂාවෙන් සිටින්න ගත්තහම සමාධිගත වෙලා විවේකජං පීති සුඛං විවේකයෙන් හටගන්නා වූ ප්‍රීති සැපය අපිට හටගන්නවා. නාසයත් ආග්‍රහණය කරන දේකුත් නාසයට අදාළ සවිඥානික වීමක් නැත්තම් ඒ තුනෙන් සංගතිය ඒ තුන එක්ව යෑමෙන් හටගන්නා වූ ස්පර්ශය සිද්ධවන්නේ නැත. මේ තියෙන්නේ ධර්මය ස්පනා අපිට පේන්න ගන්නවා ධර්මය. ධම්මානුපස්සනාව මොනතරම් ලස්සන අත්දැකීමක්. මේ යථාර්ථය අපි ළඟම තියෙන යථාර්ථයක්. මේ යථාර්ථය තුළ අපිට ධර්මතාවල සමුදයක් වය වීමත් හට ගැනීමත් නැතිවීමත් පේනවා. සමුදය ධර්මාන් පස්සීවා විහෙරති. බුදුහාමුදුරු දේශනා කරනවා මේ හට ගන්නා වූ ධම දකිමින් වාසය කරනවා. වය ධම්මාන් පස්සීවා විහෙරති. හට නොගන්නා වූ ධර්මතා මෙය තිබුණ නැත්නම් මෙය හට ගන්න විදියක් නැහැ. මෙය දකිමින් වාසය කරනවා. දිවත් ඒ වගේ දිවට රසයක් අරමුණු වුණේ නැත්නම් දිව පහළ වෙන්නේ නැහැ. දිවේ කට්ටක් ඇනෙන එක නෙමෙයි. ඒක කාය විඤ්ඤාණය. දිවට රසයක්ම අරමුණු වෙන්න ඕනේ දිව කියන මේ ජීවහා විඤ්ඤාණය තුලින් ස්පර්ශයක් හටගන්න. දැන් එය පහළවන්නේ නැහැ. එයින් අපි නිදිලා විමුක්තයි. ඒ ධහම තුල අපි විමුක්තයි. කෙනෙක් ප්‍රතිරූපකයක් පුද්ගලයේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගහකාරක පිට්ඨෝස්මි තෘෂ්ණාව කියන ගෘහය හදන වඩුව අපි දැක්කා. තෘෂ්ණාව පහළ කරගන්නේ නෑ අපි. එහෙම තමයි නිවන දිහාවටම අපපතිවත්ය වෙන කෙනෙක්ට හරවන්න බැරි විදියට අපි දහම් චක්‍රය පවත්වා ගන්න. ශරීරය තුල ස්පර්ශයන් ශරීරයක් පවතිනවා. නමුත් ශරීරයට ස්පර්ශ සිද්ධ වීමක් ලොකුවෙන් සිද්ධ වෙන්නේ අපි සැහැල්ලුවෙන් සමාහිත වෙලා ඉන්න නිසා. ඒ තුලත් බලන්න අපි සවිඥානිකුනේ නැත්තම් ඉන්ද්‍රිය ඔය කියපු පහෙන්ම නිදිලා නම් අපි පවතින්න ඕනි කොහෙද හිතේ. හැබැයි කොහේ හරි තැනක පවතිනවා. අල්ලගන්න බැරි තැනකයි පවතින්නේ. අපි රණ්ඩු කෙක්කක් වෙන්නේ සාමකාමී වෙන්නේ ඊළඟ ద్వාරය සිත කියන ద్వාරය. සිතවිල්ලක් ඉපදිච්ච තැන අපි සිත කියන ద్వාරය තුල සිතවිලි හට ගන්නකොට අපි සවිඥානික වෙනවා. ඒවට වැදගත්කම තියෙනවා. ස්පර්ශයෙන් විඳීම් හට ගන්නවා. විඳීම් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වෙනවා.
සුඛ නම් අපි හරි කැමති, දුක්ඛ නම් අකමැති. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. මේ තියෙන ධර්මතාව උපේක්ෂා සහගත වෙන්නේ බොහෝම අඩුයි. කලාතුරකින් උපේක්ෂාවටපත් වෙන්න විවේකයක් අපි දෙන්නෙම නැහැ. උපේක්ඛකෝච විහෙරති උපේක්ෂාවෙන් ඉඳීමක් තමයි අපි අරමුණු කරගන්නේ. එම නිසා ඇස කන ඉඳලා සිත දක්වා සියලු ద్వාර වැහෙන පරිදි මේ ධම්මානුපස්සනාව ඇති කරගත්තාම අපිට පහසුවක් ඇති. එතනින් ඒ හැම ඉන්ද්‍රියක්ම නිවෙන්න රූප ස්කන්ධයෙන් නිවෙනවා. වේදනා ස්කන්ධයෙන්ම නිවෙනවා. සංඥා ස්කන්ධයෙන්ම නිවෙනවා. සංස්කාර ස්කන්ධයෙන්ම නිවෙනවා. විඥාන පහළ වෙන්නේ නැති හින්දා විඥාන ස්කන්ධයෙන් නිවෙනවා. අන්න ස්කන්ධ ධර්මතා ටික අපිට වැටහෙන්න හැටි. චාතුර් මහා රූප භූත රූප පඨවි ආපෝව තේජෝව වායෝව මේ ස්වභාවයන්ගෙන් නිති අපි හිත නිදහස් කරගන්න. චක්කු රූප සෝත රූප ආදී මේ කනට ආදියට අරමුණු වෙන රූප ස්කන්ධ වලින් ඒ සුකුම රූප වලින් අපි මිදෙනවා. දැන් කොහෙන්ද මිදෙන්න තියෙන්නේ? වේදනාවලින් මේ රූප වලින් මිදෙනකොටම ඒවයින් හටගන්නා වූ වින්දන වලින් මිදෙන. ඒකට තමයි අපි සමාධිය ශක්තිමත් කරගන්නේ. ඒකට තමයි තුවටන් චිත්තං සමාධියති ඉක්මනින් සිත සමාධිගත කරගන්නට මෛත්‍රිය අවිහිංසාව මේ සිතිවිලි පිරිසුදු වෙන ක්‍රමවල අපි නිරන්තරයෙන් යෙදෙන්නේ. මිත්‍රාය දානය ප්‍රිය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය මේ තුල අපි සතර සංග්‍රහ වස්තු තුල අපි ධර්මයේ දකිමින් ධර්මයේ විඳිමින් දුක් විඳින්න නැතුව ජීවත් වෙනවා. සෑහලු. ආර්ය සත්‍ය හතර දකින්න දුක හට ගැනීම දුක කියලා කියන්නේ පිරිසිඳ දත යුතු දෙයක්. මේ ධර්මය දකින්න අභිඤ්ඤේය කියලා කියන්නේ හොඳින් දැනගන්න තියෙන දෙයක් මේ දුක. ඉපදෙන්න, මිය යන්න, ලෙඩ වෙන්න මේ හැම වයසට යන්න ආදී ඒවයින් අපි විඳින්නේ අපි දුක්ඛයන්ගේ ස්වභාවයට අසු වීම. ශෝක වෙන එක, අඬන එක, වැළපෙන එක, විස්සෝපයෙන් කැළපෙන එක. මේ ඔක්කොම දුක්ඛ ස්වභාවය. ඒ කියන්නේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මේ ලෝකය අපි හදාගත්ත ලෝකයේ දුක මත පිහිටලා හටගත්ත එකක්. එහෙම නොවෙන්න නම් ලෝකයක් පවතින්නේ නැහැ. අපි බාහිරයක් නෙමෙයි අභ්‍යන්තරයක්මයි නිතරම දකින්න ඕනේ. එතකොටයි අපේ රසායන ජීව මේ ඔක්කොම වෙනස් වෙලා යහපත් ආකාර ප්‍රතික්‍රියා හටගන්න. දුක ඇති කරේ අපේ තියෙන ආසා තෘෂ්ණා ස්වභාවය. ඒක හටගත්තේ අර ස්පර්ශයෙන් විඳීමෙන් වේදනා පත්‍ය තණ්හාවෙන්. වේදනාවලින් තෘෂ්ණා ක්‍රිය. බලන්න ගැලවෙන්න නම් තෘෂ්ණාවෙන් මිදෙන්න ඕන.
මිදෙන්නට පුළුවන් කියන ආර්ය සත්‍ය තමයි තුන්වෙනි සත්‍යය. නිරෝධ වේව දක්වාම හිත දියුණු කිරීම. ධ්‍යාන සමාපatti දක්වාම මේ විවේකය සමාධිය වැඩි විවේකජං පීති සුඛං විවේකයෙන් හටගත් පීති සැපයක් තමයි පළවෙනි ධ්‍යානය. සමාධිජං පීති සුඛං සමාධියටපත් වුණාම ඒන් උපදින සැපයක් තමයි දෙවෙනි ධ්‍යානය. උපේක්ඛකෝ කියන්නේ උපේක්ෂාවෙන් ඉඳීමක් තමයි තුන්වෙනි ධ්‍යානය. තියෙන්නේ. බලන්න උපේක්ෂාව වැදගත්කම. උපේක්ඛා සති පාරිශුද්ධියටපත් වීම තමයි පිරිසිදුම තැන තමයි හතරවෙනි ධ්‍යානය. එතනින් පස්සේ හිස් අවකාශයට අපි විවෘතයි ආකාසානංචායතන විඥානය අපි හඳුනා ගන්නවා. විඥානයේ සමබරව පවතින සමාපත්තියට පිහිටනවා. පිවිසෙනවා. ඒ වගේම අන්තිමට කිසිවක් මේ විඥානයත් අවකාශයක් නැතිව කිසිවක් නැහැ අරමුණු කරගෙන ඉන්න අපිට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ආකින්චඤ්ඤාය. ඊළඟට නේව සංඥා නා සංඥායතන කිසිම සංඥාවක් අසංඥා විදියටවත් නොගෙන මිදෙන තැන අරමුණු කරගෙන ඉන්නවා. අන්න එතනින් අපි නිරුද්ධ වෙනවා. අපේ විඥාණයට පිහිටන්න තැනක් නැතිව නිරුද්ධ වෙනවා. ඔන්න අපි ඒකට තමයි සම්මා දිට්ඨියටපත් වෙලා මේ ආර්ය සත්‍යයන් දකිමින් අපේ වචන පිරිසුදු වෙනවා, සිතවිලි පිරිසුදු වෙනවා, වචන පිරිසුදු වෙනවා, ක්‍රියාවන් පිරිසුදු වෙනවා, උත්සාහය හොඳ වෙනවා. අපි අවසානයේදී සිහියෙන්ම ඉඳලා සමාධියටමපත් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ධර්මතා දෙකීම අපි කරන්නේ. ඔන්න ධම්මානුපස්සනාවෙන්ම නිවන කරා යන පාර පිටේ. එතකොටයි බුදුහාමුදුරුවෝ දකින්නට පුළුවන්. එම නිසා ඔබ සෑම කෙනෙක්ටම දහම් දැකීම, බුදුන් දැකීම, නිවනම සාක්ෂාත් වේවායි අදහස් කරගෙන මේ ධම්මානුපස්සනාව අවසන් කරමු. අපි දෙවියන්ටත් මේ ඥාතීන්ටත් පින් අනුමෝදන් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්බුද්ධ ශාසනය රැකගන්න කැපවී සිටින ධර්මයට කැපවී සිටින මහා සංඝරුවන රැක බලා ගන්න. ඔබ සෑම කෙනෙක්ම ලැබූ පින දියුණු කිරීමෙන් ඔබට ධර්ම අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ශ්‍රද්ධාවෙන් මේ ආශිර්වාදය ලබන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමිච්ඡතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදුවනති මානී සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලංක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචිපාන භූතත්ති තසාවා තාවරාවා අනවසේසා දීඝාවාගේ මහන්තාවා මච්චිමාරස්සතා මුකතූලා දිට්ඨාවා ඒව අත්තිට්ඨා
ये च दूरे वसन्ति अविदूरे भूतावा सम्भवेसि वा सब्बे सत्ता भवन्तु सुखितत्ता न परो परं निकुपेत नाति मन्येत तत्तचिनं कञ्चीव्यारोसना पटिः संज्ञा नान्यमन्यस्य दुःखमिच्छेय माता यथा नियं पुत्रम् आयुषा एकपुत्रमनुरध्ये एवंपि सर्वभूतेषु मानसंभावये अपरिमाणं नित्यं च सर्वलोकस्मिन् मानसंभावये अपरिमाणम् बुद्धं अधोच तिर्यं च असंबाधम् अवीरम् असपत्तं तिष्ठं चरं निसिन्नो वा शयानो वा तस्य विगतनिद्धो एतं सतिम् अधिक्रिय ब्रह्ममेतं विहारं विधमाहु विद्धिं च अनुपगम्य शीलवा दर्शनेन सम्पन्नो कामेषु विनय्यकेहं न हि जातु गभ्रसेयं पुनरेतीति जयो मुनिन्दस्य सुबोधिमूले अहोसि मारस्य पराजयो हि उद्घोषयुण्डेव कलापसन्नायितेन सच्चेन जयस्सु मह्यं जयस्सु तुह्यम्. මෙදිනාට මුතුන් ධර්ම අවබෝධ